අද දේශනය ස්ත්‍රිය පුරුෂයා කරන පුරුෂයා ස්ත්‍රිය කරන දේශනයක් කරන්නේ ගැහණිය පිරිමියා කරන්නත් පුළුවන් පිරිමියා ගැහණිය කරන්නත් පුළුවන් මේ දියසින් බලේ. ඊයේ දේශනාවේදී ඇතුලේ තිබ්බ දේවල් එළියට ඇදලා දැම්මා. ඉතින් ඇතුලේ තියෙන දේවල් එළියට ඇදලා දැම්මහම ඊට පස්සේ රණ්ඩු වෙනවා. අන්න අද රණ්ඩු වීමක් ආකාරයට රණ්ඩු වෙන ආකාරයට තමයි අද දේශනාව සිද්ධ කරන්නේ. මේ රණ්ඩු වීම Tamanට අවබෝධ වෙනවා මේ දේශනා ක්‍රමයට අනුව රණ්ඩු වීමත් අවබෝධ වෙනවා. මොකද්ද ඒකට එතන නිර්වුල් වෙනවා නිදහස් වෙනවා. ඉතින් මේ දේශනා විලාස කලින් දේශනේ එළියට ඇද දමන විලාසයෙන් තමයි දේශනාව කරේ. අද ඒ නිසා රණ්ඩු වෙන ආකාරය ශෛලියක් මේ දේශනාව තුළ තියෙනවා. කොහොමත් මේ දේශනාවෙන් තමන්ගේ විශාල ආධ්‍යාත්මය අවදි කිරීමක් තමයි සිද්ධ කරන්නේ. විශාල බලයක් අවදි කරනවා. විශාල ගැඹුරකට තමන් අරගෙන යනවා. තමන්ගේ හිත අද එළියට අරගෙන හොඳට ඒ හිත පෙන්නනවා. හිතේ අභ්‍යන්තරයට තමයි අද බැස ගන්න. කලින් දේශනාවේදී ඒ දීසෙන් නිදහස් සටන දේශනාවේදී ඔළුව හිස් කරා. ඒ මොලේට ගිහිල්ලා ඒ වයි තියෙන අරමුණු පිළිබඳව පැහැදිලි කරා. අතීතය Taman තුළ දුක් විඳින ආකාරය පැහැදිලි කරා. ඒක ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. ඒක නියම භාවනාවක්. ඊටාම ඉක්මන හිතා ගන්න බැරි ප්‍රතිඵල ලැබුණු දේශනයක් ඒක. ඉතින් මම ඒ උදාහරණත් පැහැදිලි කරා. ඒ විදිහට කෙනෙකුගේ හිතේ තියෙන අතීතය එතනින් අයින් කරන්න පුළුවන්. ඒතකොට විශාල ප්‍රඥාවක් අවදි වෙනවා. ඔය ක්‍රමේ තේරුම් අරගෙන කෙනෙක් ඉදිරියට ගිහිල්ලා ඔහුට ඒ කාරණේ ඔහුගේ අතීතය පැහැදිලි කරන ගමන් ඒ අතීතය උන් අයින් කරන්න පුළුවන්. ඉතින් ඒ අතීතය තමයි කෙනෙකුට හැම දුකක්ම අරගෙන එන්නේ අතීතේ. වෙන ප්‍රශ්න නැහැ. කාටවත් වෙන ප්‍රශ්න නැහැ. ඔය අතීතේ තමයි ප්‍රශ්නයකට තියෙන්නේ. ඒ ඔක්කොම ගොඩ ගැහිලා තියෙන්නේ. අවුරුදු 30ක් 40ක් ජීවත් වුණ කෙනෙකුට 30ක 40ක මහා සේනාවක් ඉන්නවා. දකින්න කෙනා මොලේ තැම්පත් කරගන්නවා. අහුවෙන දේ මොලේ තැම්පත් කරගන්නවා. පිරිලා තියෙන්නේ. ඔළුව පිරිලා තියෙන්නේ. පිළිවෙලක් නැහැ. දකින්න දේ, අහන දේ, ඇහෙන දේ හැම දෙයක්ම තමන් කරන්නේ ඒවා තියා ගන්නවා. අර මානසික උමතුවකටපත් වුණු කෙනෙක් කුණු රොඩු ගෙනල්ලා ගේ ගොඩ ගහ ගන්නවා වගේ තමන් දකින්න හැම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඔක්කොම හොඳ එකයි නරක එකයි හැම දෙයක්ම කරන්නේ. ඕකේ තැම්පත් ඔලිය ගොඩ ගහගෙන ඉන්නේ. ගබඩාවේ තැම්පත් කරගෙන ඉන්නවා. ඒකලා ඒව දිහා බලා දුක් විඳිනවා. එහෙම දෙයක් තියෙන්නේ. ඒ එළියට විසි කරන්න තමයි මම කලින් දේශනාවෙන් කරේ. හැම දෙයක්ම අවකාශයේ බවට පත් කරන්න. හැම දෙයකම අවකාශ බලය තේරුම් ගන්න. අවකාශ බලය වැඩි කරන්න. එතකොට විසි වෙනවා එළියට. එකක්වත් තියෙන්නේ ඔළුව නිදහස් වෙනවා. ඔළුව නිදහස් වෙනවා. මේවා ප්‍රතිඵල ලබා දුන්නු ක්‍රමයක්. එළියට විසි කරන්න පුළුවන්. එතන තමන් අවකාශයේ එළියේ තියෙන දෙයක් ඇතුළට ගන්නේ ඒ එළියේ තිබුණු වස්තුවයි ඇතුළයි අතරේ ඉඩ නැති කරනවා අපි. මීටර් 10ක් දුරින් තියෙන වස්තුවක් ගෙට ගන්නකොට මීටරේ අඩු කරගෙන ඇවිල්ලා තමයි අපි ඒක ගෙට දාගන්නේ. දුර අඩු කරන, දුර නැති කරන. එතකොට ඒක ඇතුළට එනවා. නැවත මීටරේ අපි එකතු කරනකොට ඒ වස්තුවට ඒක ටික ඈතට යනවා. ඒ නිසා මේ දුර, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ තමන්ගේ ඇතුලේ තියෙන මතකයේ තියෙනවනේ. අම්මලා ඉන්නවා, තාත්තලා ඉන්නවා, සහෝදර සහෝදරියන්, ඥාතීන්, යහළු මිත්‍රයන්, සතුරන්, මිත්‍රයන් හැමදේම ඇතුලේ තියෙනවා. හැම දෙයකම දුර හොඳට අවබෝධ කරගන්න. එතකොට මේව එලීට විසි වෙනවා.
එළියට විසි වෙනවා. ඒ තැන්වලම ඒක තැම්පත් කරන්න. එළියේ තිබුණු තැනම තියන්න. ඇතුළට ගන්න නැතුව. ඇතුලේ ඇත්තටම දැන් අම්මා තාත්තා ඇතුලේ නැහැනේ. ගෙවල් දොරවල් ඇතුලේ නැහැනේ. හිත ඇතුලේ මොකක්වත්ම නැහැ. ඒ වුණාට Tamanට මතක් වෙනවා. හිතේ තියෙනවා ඒවා. ඇත්තටම නැති වුණත් හිතේ තියෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. අන්න ඒක නිරවුල් කරගන්න. ඒ අරමුණු හිතේ තියෙන්නේ ඒ දුර අමතක කරලා නැවත හැම අරමුණකම දුර නියමිත දුර ඒ තිබුණු දුර Taman ඉන්න තැන ඉඳන් ඒ අරමුණට තියෙන දුර හොඳට බලන්න. ඒව එළියට එක එක විසි වෙනවා. විසි වෙලා හිස් වෙනවා. ඒක හොඳට පුහුණු කරන්න. හොඳට පුහුණු කරන්න. හොඳ අවබෝධයෙන් ඒ අරමුණට යන්න. දැන් Taman අවුරුදු 10කට කලින් අතීතයේ හිතනවා නම් Taman දැන් මෙතන ඉඳගෙන Taman ඉන්දියාවේ ගියා කියලා හිතන්න. අවුරුදු 10කට කලින් දඹදිව වන්දනාවේ ගියා. ඉතින් Taman මෙතන ඉඳන් අද මෙනෙහි කරනවා දඹදිව. එතකොට ඉස්සරලා මොකද කරන්නේ? ඉන්න තැන ඉඳන් දඹදිවට යනවා හිත. ඒ අවකාශයේ ඉස්සරලාම ගමන් කරනවා. ඒ කරලා තමයි රූපේ මෙනෙහි කරන්නේ. අන්නේ දුර හැම වස්තුවකටම නියමිත දුර මෙනෙහි කරන්න. එතකොට ඒවා එහෙමම එළියට යනවා. එළියේ තැම්පත් වෙනවා. ඒක යටිසිත අවදි කිරීම ගැන එතන ඉඳන්ම මෙනෙහි කරගෙන එන්න. ඒකෙන් Tamanට ඒ අරමුණු වල නිදහස් වෙන්නට පුළුවන්. ඉතින් අද දේශනාව ඊටාම වැදගත්. විශාල බලයක් අවදි කරන්නේ පියවරෙන් පියවරට. මම මේ පියවරෙන් පියවරට ඉස්සරලාම ඔය හදවත ගැන, මොළය ගැන, යටිසිත ගැන පැහැදිලි කරගෙන ඇවිල්ලා ඊට පස්සේ දැන් ඔළුව හිස් කරන පියවර කලින් පැහැදිලි කරා. ඊට පස්සේ තමයි දැන් හිතට යන්නේ. ඒ නිසා දේශනාවට කලින් gedara අස්පස් කරගන්න ඕන. gedara ගොඩ ගහගෙන තියෙන ඔක්කොම එළියට දාන්න. gedara ඉන්න අයට කවුරුත් නැති තැනකට යන්න. නැත්නම් ඉන්න අය අයින් කරලා දාන්න. ගේ ඇතුලේ ඉන්න ඔක්කොම අයින් කරන්න. නැත්නම් කවුරුත් නැති දැන්නේ ශූන්‍යාකාරයකට. අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුන්‍යාකාරගතෝවා කියලා බුදුහාම දේශනා කරා. එතන ශූන්‍යාකාරය කියන්නේ ජනතාවගෙන් හිස්සුණු. ඉතින් ජනතාව හිස් කරගන්න පුළුවන්. මම මෙතනදී කියන්නේ ආධ්‍යාත්මික වශයෙන්. ඒ කියන්නේ ඔළුවේ ඉන්න ඔක්කොම කට්ටිය ඉස්සරලාම අයින් කරලා ඉන්න. දෙමව්පිය, සහෝදර සහෝදරියන්, ඥාතීන්, යාළුවන්, ගම්මැසියන්, රජයේ තමන් කරන ආයතනයේ සේවක සේවිකාවන් ඒ වගේම අහපු නැටුම් අහපු සින්දු නැත්තම් බැනපු ඒවත් ඔක්කොම පුරවගෙන ඉන්නේ. ගේ ඇතුලේ පුරවගෙන ඉන්නේ ඔක්කොම අයින් කරන්න ඉස්සරලාම සූදානම් වෙන්න. මේ සටනට සූදානම් ඉස්සරලාම මේ භාවනාවට මේ පරීක්ෂණයට තමන් සූදානම් වෙන්න ඉස්සරලාම ඔළුවේ තියෙන ඔක්කොම ටික අයින් කරන්න. ඊට පස්සේ තමයි තමන්ට මේ හිත ගාවට යන්න පුළුවන්. ඉතින් දැන් මේ හිතේ අභ්‍යන්තරයට බහින්නයි හදන්නේ. කලින් අපි හිත මතු පිටින් තමයි ඒක පැහැදිලි කරලා ගත්තේ. හිත හොයාගන්න බැරිව තිබුණේ. හිත කොහෙද තියෙන්නේ කියලා හරියට තැනක් හොයාගන්න බැරිව තිබුණේ. ඉතින් ඒ ඔක්කොම රොඩු අයින් කරලා මකුළු දැල් අයින් කරලා කැලෑ කපලා ඔන්න හිත තියෙන තැනට ගියා. අර වල් වැදුණු දේවාලයක් වගේ. නටබුන් වෙලා ගියේ පන්සලක් දාගබක් හොයාගෙන ගියා වගේ තමයි. ඉතින් ඒවා වගවලසුන්ගෙන් පිරීලා ඉතින් ඒවා ගස් පැලවෙලා ඒ ඔක්කොම කපාගෙන සුද්ධ කරාගෙන ඉස්සරලාම ගියා අපි හිත තියෙන තැනට. එතෙන්ට ගිහිල්ලා දැන් ඒ ඔක්කොම වල් කපලා සුද්ධ කරලා දැන් අපි මේ පූජනීය ස්ථානේ ඇතුළට යන්නයි හදන්නේ. හිත ඇතුළට ගමන් කරන්නයි හදන්නේ. එතකොට ඒ ආශ්චර්යමත් දේවල් Tamanට දැක බලා ගන්න පුළුවන් මහා පුරාණයක් මේ හිත කියන්නේ. මහා පුරාණය පරණම දේ. ලෝකේ ඉරහඳට වඩා මහ පොළොවට වඩා පරණම දේ තමයි Tamanගේ හිත. හිත තරම් පරණ දෙයක් නෑ. මේ ඉරට තියෙන නිශ්චිත ආශ ප්‍රමාණයක්. හඳට තියෙන මහ පොළොවට තියෙනවා. නමුත් ඔය හිතට එහෙම ආශ ප්‍රමාණයක් අපට කියන්න බෑ. ඒකේ පරණ කොච්චර පරණයිද කියලා කියන්න බෑ. ලෝකේ තියෙන ඉපැරණිම දේ තමයි තමන්ගේ හිත කියලා කියන්නේ. ඒකට ඔන්න අපි දැන් බැස ගන්න යන්නේ ඊට කලින් අර කිව්ව විදිහට
ඔක්කොම තමන්ගේ කය නැමැති ගේ ඇතුලේ තියෙන ඔක්කොම එළියට දාන්න. ඉන්න අයටත් යන්න කියන්නේ. ඒ ඔක්කොම එළියින් තියන්න. තියලා හිස් කරගන්න. හිස් කරලා නිදහසේ ඔන්න දැන් හිත ගාවට එන්න. අද අපි හිත අභ්‍යන්තරයට ගමන් කරනවා. ඉතින් මම කලින් කිව්වා මේ හිත හදවත ඇසුරු කරගෙන පවතින්නේ. එතකොට මේ හිත හැදෙන්නේ සංසර්ගයෙන් ස්ත්‍රී පුරුෂ එකතු වීම තමයි මේ හිත නිර්මාණය කරන්නේ. පුරාණ කලින් ආත්මේ ඒ හිතක් තමයි මේ උත්පත්තිය සඳහා එන්නේ. එතකොට ස්ත්‍රියකගේ තියෙන පුරුෂයෙක් හොයන හිත, පුරුෂයාගේ තියෙන ස්ත්‍රියක් හොයන හිත. ඒ හිත ස්ත්‍රියකගේ හිත ක්‍රියාත්මක වෙන්නේ කලින් සංසර්ගයේදී දැනගත්ත පුරුෂයාව ඒ දැනගන්න හිත තමයි දැන් තියෙන්නේ. සංසර්ගයේ නැහැ, සංසර්ග හිත විතරයි තියෙන්නේ. ඒකයි රාග හිත කියලා කියන්නේ. ඒ රාග හිත තමයි තියෙන්නේ. සංසර්ග හිතක් තියෙනවා. අන්න ඒක අභ්‍යන්තරයට තමයි අද බහින්නේ මේ රාග හිත ඇතුළට. මොකද්ද මේ රාග සිත? මොකද්ද මේ ස්ත්‍රී සිත පුරුෂ හිත කියලා කියන්නේ? ඒක හොඳට ඒ දෙස දැන් බලන්නට ඕන. ඒ හිත එළියට ගන්න පුජ්‍යලයක් වගේ ස්ත්‍රියකගේ තියෙන පුරුෂයෙක් හොයන හිත, පුරුෂයාගේ තියෙන ස්ත්‍රියක් හොයන හිත. ඉතින් ස්ත්‍රිය පුරුෂයා හොයන හිත විශාලවට එළියට අපි අරගෙන බලමු. තමන් මේසය උඩින් හිත දිගෑරලා තියාගන්න. ඉන්න තැන දිගාරින්නේ හිත. අරගෙන දිගෑරියාම ස්ත්‍රියකගේ හිත එළියට අරන් දිගහැරියාම එතන දෙවි කෙනෙක් වගේ තමයි Tamanට පේන්නේ. ඇත්තටම ස්ත්‍රියගේ ඉන්නේ පුරුෂයෙක්. ඉන්නේ පුරුෂයෙක්. ඒතර පුරුෂයාගේ ඇතුලේ තියෙන හිත ස්ත්‍රියක්. ස්ත්‍රියක් විදිහට ස්ත්‍රී බලයක් ස්ත්‍රියක්මයි. පුරුෂයාගේ සහ ස්ත්‍රියගේ මේ ඇතුලේ ක්‍රියාත්මක වෙන හිත අවකාශ බලයෙන් යුක්ත ස්ත්‍රී පුරුෂ හිත. ස්ත්‍රියකගේ ඉන්නේ ඇත්තටම පුරුෂයෙක් ඉන්නේ, බල සම්පන්න පුරුෂයෙක් ඉන්නේ, හිතක් විදිහට වැඩ කරන්නේ ඒ පුරුෂයා. මේ වගේ කයක් නැහැ. කයක් නැති කය පුරාම පැතිරලා තියෙන හිත, පුරුෂ හිත තමයි ස්ත්‍රියක් අභ්‍යන්තරයේ තියෙන. ඇතුළේ ස්ත්‍රියකගේ ඇතුලේ ඉන්නේ පුරුෂයෙක්. දෙවි කෙනෙක් වගේ හරියට. මොකද විශාල බලයක් තියෙන පුරුෂ බලයක් තමයි තියෙන්නේ. දැන් පුරුෂයෝ ගත්තාමත් ඉන්න අංග කෙල පුරුෂයන්, දුර්වල පුරුෂයන්, මන්ද බුද්ධික පුරුෂයන්, අධර්මිෂ්ඨ පුරුෂයන්, එහෙම ගොඩක් පුරුෂ වර්ග තියෙනවානේ. ඒ අතරේ සංසර්ගයේදී ස්ත්‍රිය දැනගන්නේ ඊටාම බල සම්පන්න පුරුෂ බලයක් තමයි දැනෙන්නේ. ගිනියම්මුණු රත්තුණු මහා සැපදායක මහා ප්‍රීතිමත් පුරුෂයෙක් තමයි ඒ අවස්ථාවේදී දැකගන්නේ. අන්න ඒ හිත තමයි දැන් මේ අවස්ථාවේදී ඒකයි ඒ හිත ගිනියම් වෙන්නේ. රාගයෙන් රත් වෙන්නේ ඒකයි. රත්තුණු හිතක් තියෙන, ගිනියම්මුණු හිතක් තියෙන. නිකන් භාවනා කරන, තැම්පත් වුණු, අහිංසක, අසරණ හිතක් නෙමෙයි තියෙන්නේ. මේ හිත අර රාග අවස්ථාවේ තියෙන ගිනියම් වීම තමයි තියෙන්නේ. මේ අවස්ථාවේදී ඒ පුරුෂයා දැනගන්නේ මහා සැපයක් හැටියට. විශාල සැපයක්, විශාල ප්‍රීතියක්, මහා බලයක්, මහා ජවයක්. අන්න ඒ පුරුෂයා තමයි ස්ත්‍රිය ඇතුලේ ඉන්නේ. කොහොමද ස්ත්‍රිය ඇතුළට මේ හිත එන්නේ? සංසර්ගයේදී කලින් ආත්මභාවයේ සංසර්ගයේදී පුරුෂයා ඒ සංසර්ගයෙන් ඇතුළට ගන්නවනේ, ශරීරයේ ඇතුළට. ඒ ස්පර්ශයෙන් කරන්නේ ඒ පුරුෂයා ඇතුළට ගැනීමක් තමයි කරන්නේ. පුරුෂයාව ඇතුළට ගන්න. ඒතර ආයේක විපාක දෙනකොට පුරුෂයා ඇතුළේ තමයි විපාකයේ පිහිටන. ඒක තමයි හිතක් ඇතුළේ තියනවායි කියලා කියන්නේ. මගේ හිත මගේ ඇතුළේ තියනවා කියලා ඒ විදිහට දැනෙන්නේ අර ඇතුළටනේ ගත්තේ. පුරුෂයා ඇතුළට ගත්තා. සංසර්ගයෙන් ඇතුළට ගන්නවා. ඒක ඒ ඇතුළට ගත්ත හිත විපාක දුන්නාම ඇතුළෙම තමයි එළියට ගන්න බෑ. ඇතුළේ ඒ පුරුෂයා ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවා. එළියේ හිට පුරුෂයා තමයි ඇතුළේ ක්‍රියාත්මක වෙන්නේ. පුරුෂයෙක්මයි.
ඒ රූපේම තමයි ඒ ස්වභාවයම තමයි ඇතුලේ ඒ හිතක් විදිහට ක්‍රියාත්මක වෙන්නේ හරියට අමනුෂ්‍යය අරක් ගත්තා වගේ. ඒ වෙලාවේ මහා සැපවන්ත ආත්මයක් තියෙන එකයි ඒක දෙවි කෙනෙක් කියලා කියන්නේ. ඇත්තටම දේව ගතිය තියෙනවා සංසර්ගයේ දෙවියන්ගේ ස්වභාවයනේ. ඒතර නියම දේව බලයක් දේව ස්වરૂපයක් ස්ත්‍රියකගේ හිත තුල තියෙනවා. කියන්නේ ඒ හිත කියන්නේ ඒ වගේ දේව බලයක් තියෙන පුරුෂ රූපයක්. දෙවි කෙනෙක්. දෙවි කෙනෙකුට සමාන කරන්න පුළුවන් ඒ හිත. ඒ ස්ත්‍රී හිත දෙවි කෙනෙකුට සමාන කරන්න පුළුවන්. ඊටාම සැපයෙන් බලවත් වුණු රත් වුණු හිතක් තමයි තියෙන්නේ. පුරුෂයාගේ තියෙන මේ විදිහටම දෙවඟනක් වගේ අර අවස්ථාවේ අර ස්ත්‍රිය ඇතුළට ගත සංසර්ගයෙන් ඒ ස්ත්‍රී හිත තමයි පුරුෂයාගේ ඇතුලේ තියෙන්නේ. එතකොට ස්ත්‍රියකගේ ඇතුලේ තියෙන පුරුෂ හිතක්, පුරුෂයාගේ ඇතුලේ තියෙන ස්ත්‍රී හිතක්. ඉතින් ස්ත්‍රියගේ ඇතුලේ දෙවි කෙනෙක් ඉන්නවා, මහා බල සම්පන්න සපවත් පුරුෂයෙක් ඉන්නවා. ඒ වුණාට එයාව ඇඟට ගන්න බෑ. මොකද ශරීරය හිත පුරුෂයෙක් වුණාට ශරීරය ස්ත්‍රියක්. ඒ නිසා අර මහා බලය ඒ විදිහටම ක්‍රියාත්මක කරවන්න බෑ. හැබැයි හිතේ ස්වභාවය ඒ ස්ත්‍රියගේ ස්වභාවය අර පුරුෂයාගේ ස්වභාවය තමයි ඒ ස්ත්‍රිය තුලින් ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ පෞරුෂත්වයක් තියෙනවා. පෞරුෂ පිරිමි බලයක් ඒ ස්ත්‍රිය තුල තියෙනවා. ඒ හිත ස්ත්‍රියකගේ හිත මහා ජව සම්පන්නයි, බල සම්පන්නයි. මහා තේජසක් ඒ ස්ත්‍රී හිතේ තියෙනවා. ස්ත්‍රී හිතේ තියෙනවා. එහෙම නම්‍යශීලී නැහැ. තද හිතක් තියෙන. තද හිතක් ඒ හිතේ තමයි එහෙම තියෙන. හැබැයි කය එහෙම නැහැ. කය මෘදු මොලොක් එහෙම ස්වභාවයක් තියෙන. එහෙම ශක්තියක් ආවට අර වගේ තේජස පෙන්වන්න විදිහක් නැහැ. ඒක හිතේ විතරයි තියෙන. හිතේ තියාගෙන එළියට දාන්න බෑ. පුරුෂයාගේ ඇතුලේ ඉන්න දෙවඟනක් ඒ හිත ලස්සනයි. පුරුෂයාගේ හිත ලස්සනයි, ආකර්ශනීයයි. ඒ හිත පුරුෂයාගේ හිත ගත්තාම අර දෙවඟනක් විදිහටම තමයි ඒ හිත ක්‍රියාත්මක වෙන්නේ. හරිම ආකර්ශනීයයි. හැඟීම් පරයි, ලස්සනයි. ඒ වුණාට ශක්තියක්, මානසික ශක්තියක්, ජවයක් නැහැ. ඒ හිතේ නැහැ. ඇඟේ තියෙනවා හයිය. ඇඟේ තියෙනවා හයිය, ශක්තිය බලය, ඇඟේ තියෙනවා තේජස, ඇඟේ තියෙනවා. ඒ වුණාට හිතේ එහෙම නැහැ. හිත මෘදු මොලොක්. හිත මෘදු මොලොක් අර කරුණාව, මෛත්‍රී විදිහට තමයි තිබෙන්නේ. ඉතින් ඒ ලක්ෂණේ විදිහටම පුරුෂයාගේ හිතේ තියෙන. එතකොට පුරුෂයාට තියෙන ස්ත්‍රී හිතක් ඒ ස්ත්‍රී ගතිය තමයි ඒ හිතේ තියෙන්නේ. ඒකට අනුව තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට පුරුෂයාගේ හිතට ඕන ඒ පුරුෂ ශක්තිය ගන්න තමයි කාන්තාවක් වෙතට ආකර්ෂණය වෙන්නේ පිරිමියා. පුරුෂ බලය තියෙන්නේ ස්ත්‍රියක් තුළ. පුරුෂයාගේ බලය, පුරුෂයාගේ හිත තියෙන්නේ කාන්තාව වෙතට. කාන්තා ශරීරය හිත වෙලා තියෙන්නේ. ඇතුලේ හිත කාන්තාවක්. හිත කාන්තාවකට තමයි පුරුෂයා ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ කාන්තාවක් හොයාගෙන තමයි මේ මනස ක්‍රියාත්මක වෙන්නේ. ඒ කාන්තාව ඇතුලේ තියෙනවා පුරුෂ බලය. පුරුෂ බලය කාන්තාවගේ ඇතුලේ නේ අර පිරිමි හිත තියෙන්නේ. ඉතින් ඒ හිත ඒ ශක්තිය ගන්න කාන්තාවක් වෙතට ගමන් කරනවා. ඉතින් ඒ විදිහට තමයි ස්ත්‍රියගේ ඇතුලේ ඉන්නේ පිරිමියෙක්. ඒ පුරුෂ ශක්තිය තමයි අර පුරුෂයාගේ ශරීරයෙන් ලබා ගන්නෙ. ඒ ශරීරයෙන් අර පුරුෂ ශක්තිය කාන්තාවක ලබා ගන්න පුළුවන්. එයාගේ කයේ එහෙම බලයක් නැහැ. ස්ත්‍රියගේ කයේ පුරුෂ බලයක් නැහැ. හිත පුරුෂයෙක් වුණාට. ඉතින් ඒ ශක්තිය ජවය ගන්නෙ පිරිමියාගේ ශරීරය තුලින් තමයි ඒ ශක්තිය බලය ගන්න. ඒතර කාන්තාවකගේ ඇතුලේ ඉන්නේ පිරිමියෙක්. පිරිමියෙක් කිව්වහම ඒ මහා ශක්තිය බලය ඒ කාන්තාවකගේ ඇතුලේ හිතේ තියෙනවා.
ඒ වගේම උත්පත්තියක් හදන ශක්තිය ධාතු ශක්තිය කාන්තාවකගේ ඇතුලේ හිතේ තියෙනවා. ඒ හිත කියන්නේ ඒ උත්පත්තිය හදන පුරුෂ ශක්තියක් ධාතු බලයක් තමයි හිතේ තියෙන්නේ. එතකොට ඒ චිත්ත බලයෙන් ස්ත්‍රියගේ චිත්ත බලයෙන් තමයි ඒ ධාතු සකස් වෙන්නේ. පුරුෂයාගේ හිතේ ඉන්නේ කාන්තාවක් බිහි කරන බලයක් තියෙන්නේ. පෝෂණය කරන බලයක් තියෙන්නේ. ඉතින් ඒ ශක්තියෙන් තමයි කාන්තා ශරීරයේ තුල ලේ කිරි බවට පත් වෙන්නේ පුරුෂයාගේ තියෙන බලයෙන්. පුරුෂයාගේ තියෙන චිත්ත බලයෙන් තමයි ඒක ඒ ශක්තියෙන් තමයි ලේ කිරි බවට පත් වෙන්නේ. ඒව තමයි අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය. ඒවා කෙනෙක් හෝමෝන විදිහට දැකලා කියන්න පුළුවන්. නමුත් මම ඒ පැත්තෙන් දැන් කියන්නේ නැහැ. මේ අභ්‍යන්තරයට ගිහිල්ලා මේ ආධ්‍යාත්මය තමයි මේ විශ්වයේ තියෙන ක්‍රියාකාරීත්වය තමයි මේ පැහැදිලි කරන්නේ. විශ්ව ධර්මතාවය. මේ හැදිලා තියෙන හැටි. ඒ සත්‍යතාවය තමයි අපි මේ අවබෝධ කරගන්නේ. එතකොට මේ හිත එළියට අරගෙන හොඳට බලනවා මේ හිත දිහා. හිතට පණ දෙනවා. හිත අපිට ඇහෙන් දකින්න බෑනේ මේ විග්‍රහයේදී ඇහෙන් මේ හිත දිහා තමන්ගේ ඇහෙන් දකින්න පුළුවන් ප්‍රඥා ඇසෙන්. හරියට ඇහෙන් මිනිස්සෙ දිහා බලලා තේරුම් ගන්නවා වගේ හිත දිහා ඇහෙන් බලන ආකාරයට තමන්ට තේරුම් ගන්න පුළුවන් ක්‍රමයකට තමයි මේ පැහැදිලි කරන්නේ. ඔන්න හිත තමන්ට එළියට අරගෙන දුන්න දැන් හිත ගාවට ගිහිල්ලා අනන්තය දක්වාම හිතන්න පුළුවන්. හිතන්න පුළුවන් මාර්ගයක් තමන්ට සකස් කරලා ඔන්න නිර්මාණය කරලා දීලා තියෙනවා. බලයක් වරමක් දීලා තියෙනවා දැන්. තමන්ගේ හිත අවබෝධ කරගැනීමේ වරම ඔන්න එළියට අරගෙන පැහැදිලි කරා මේ ස්ත්‍රියක් ඇතුලේ ඉන්නේ පුරුෂයෙක්මයි. ඒ හිතේ ස්වરૂපය ගත්තාම රූපයේ හිතට තියෙන රූපයක් අපි දැන් මනෝ කාය කියලා කියනවා. මනසට ඇත්තට මේක මනසට කයක් තියෙනවා. ඒක තමයි පිරිමි කය. ස්ත්‍රියට තියෙන පිරිමි කයක්. ස්ත්‍රියගේ හිත පිරිමි කයක්. පුරුෂයාගේ හිත ගැහණු කයක්. එතකොට පිරිමියා කාන්තාවගේ හිත පිරිමි කයක්, පිරිමි ශරීරයක්, පිරිමියා කරන දේ, පිරිමියාගෙන් වෙන දේ තමයි ඒ හිතෙන් වෙන්නේ. දැන් පිරිමියාගෙන් ධාතු සකස් වෙනවා මේ පැවැත්ම කරගෙන යන්න. එතකොට ඒ කාර්ය කරන්නේ ස්ත්‍රී හිත. ඒ බලයේ තියෙන ස්ත්‍රියක් ගාව. ඒකයි ස්ත්‍රියක් ඒ ධාතු සඳහා අවශ්‍ය වෙන්නේ. ඒ බලයෙන් තමයි ඒ අරමුණෙන් තමයි ඒ ධාතු නිර්මාණය වෙන්නේ. එතකොට ස්ත්‍රියකට ස්ත්‍රී ශරීරය ක්‍රියාත්මක වෙන්නේ ඒ දරුවෙකුට කිරි දෙන විට ඒ ලේ කිරි බවට පත් වෙන ඒ ක්‍රියාවලින් එහෙම ඔක්කොම සිද්ධ කරන්නේ පුරුෂ බලයකින්. පුරුෂ බලයකින් පුරුෂයාක් තුල තමයි ඒ ශක්තිය පිහිටලා තියෙන්නේ. ඉතින් මේ දෙකම ඒකයි එකතු වෙන්නේ. ස්ත්‍රිය සහ පුරුෂයා වෙන් කරන්න බැරි ඒකයි. ස්ත්‍රියට අවශ්‍ය කොටසක් පුරුෂයා තුල පිහිටවලා තියෙනවා. පුරුෂයාට අවශ්‍ය කොටස ස්ත්‍රිය. කියන්නේ ස්ත්‍රියගේ ප්‍රාණ ශක්තිය පුරුෂයා තුල පිහිටවලා පුරුෂයාගේ පුරුෂ ප්‍රාණ ශක්තිය ස්ත්‍රිය තුල පිහිටවලා තියෙනවා. කියන හුස්ම කියමුකෝ. ස්ත්‍රියකගේ හුස්ම වැටෙන්නේ පුරුෂ බලයකට අනුව. පුරුෂ ශක්තියක් තියෙන හුස්ම රැල්ලේ. කියන්නේ පුරුෂයාව තමයි හුස්මෙන් ඇදලා ගන්නෙ. ඒකයි අර සිප ගැනීමක් කියලා දෙයක් ලෝකේ තියෙන්නේ. එහෙම කය ඉදිරියේ නැති වුණත් ඒ හුස්ම ගන්නෙම පුරුෂ ශක්තියෙන්. පුරුෂයාව තමයි ඇතුළට ගන්න. ස්ත්‍රිය පුරුෂයා ස්ත්‍රියක් තමයි ඇතුළට ගන්න. ස්ත්‍රී ශක්තියක් තමයි හුස්ම රැල්ලෙන් ඇතුළට එන්නේ. ඒක බලවත් වුණාම තමයි අර සංසර්ග අවස්ථාවකදී හරි ඒ වගේ අර එම ඒ ශක්තිය ඇදලා ගැනීමක් සිද්ධ වෙන්නේ ඒ මනසේ ක්‍රියාකාරීත්වයට අනුව. ඉතින් අපි මේවා පුජ්‍යල හැටියෙන් දැක්කොත් තමයි කෙලස් වෙන්නේ.
රාගයක් මේ කියන දේවල් වලට රාගය උපදින්නේ ධර්මතාවයට නොයා ඒව මතු පිටින් දැකීම තුලින්. ඇතුළට ගිහිල්ලා දැක්කහම මේක ධර්මයක් විතරයි. ධර්මයක් විතරයි. මම රාගය හිතේ තියෙන රාගය ධර්මයක් බවට පත් කළා. ඇතුළේ හිතේ තියෙන රාගසිත පුරුෂයෙක් බවට පත් කළා. ඒ වගේම ස්ත්‍රියක් බවට පත් කළා. හිතක් නෑ එතකොට. එතන තියෙන්නේ ක්‍රියාකාරීත්වයක්. හිත වැහිලා තියෙන්නේ. හිත වැහුණේක ඔන්න විවෘත කළා. විවෘත කරාම ස්ත්‍රීන් පුරුෂයන් තමයි අපිට දැක බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට තව මේක අභ්‍යන්තරයට යන්න පුළුවන්. දැන් ස්ත්‍රියකගේ හිත පුරුෂ බලයක්, පුරුෂ අවකාශ බලයක්. ඒකම තමයි මම තව අවබෝධ කරගන්න දෙවි කෙනෙක් විදිහට පැහැදිලි කරේ සංසර්ග අවස්ථාවට ගිහිල්ලා බලන්න. ඒ අවස්ථාවේ ස්ත්‍රියට පුරුෂයාව දේව බලයක් හැටියට දැනෙන්නේ. සැපයෙන් පිරීලා, ප්‍රීතියෙන් පිරීලා. ස්ත්‍රියටත් පුරුෂයාටත් දෙපාර්ශවයටම ඒ විදිහයි. එතකොට ඒ අවස්ථාවේදී ඇතුළට ස්ත්‍රියගේ ඇතුළට පුරුෂයා එනවා. ඒ ආව පුරුෂයාගේ ඇතුළේ තව හිතක් තියෙනවා, ස්ත්‍රී හිතක්. ස්ත්‍රී හිතක් තියෙනවා. එතකොට ඒ ස්ත්‍රියගේ ඇතුළේ තව පුරුෂ හිතක් තියෙනවා. ඒ විදිහට මේ කෙලවරක් නැතුව අනන්තය දක්වාම ගමන් කරන ස්ත්‍රී බල අනන්තයක්, පුරුෂ බල අනන්තයක් මේ හිතක තියෙනවා. ඒ රාග හිතක් කරේ ක්‍රියාත්මක වෙන්නේ ඒ සංසාරේ සියලුම සංසර්ග හිත් එකතු වෙලා තමයි වර්තමානයේ මේ හිත නිර්මාණය වෙලා තියෙන්නේ. අනන්තයේ දක්වා මේ හිත පතුරවන්න පුළුවන් අනන්ත ඉතිහාසයක්, අනන්ත කාලයක් මේ හිතේ තියෙනවා. ඒව එකතු වෙලා තමයි මේ රාගය නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක පුරාණ දෙයක්. මේ රාගය කියන්නේ මහා පුරාණ දෙයක්. විශාල බලයක් තියෙනවා. ඉතින් විශ්වයේ ක්‍රියාකාරීත්වය තමයි මේ රාගසිත හැටියට ක්‍රියාත්මක වෙන්නේ. සත්වයා පවත්වන බලය. සත්වයා පවත්වන බලය ස්ත්‍රියයි පුරුෂයයි වෙන් කරන්න බෑ. මොකද ඒ එකතු වෙන විදිහ මොන ලෝකෙ හිටියත් එකතු වෙන විදිහට තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. එය වෙන් කරන්න බෑ. වෙන් කරන්න බෑ. මොකද එක භාගයක් පිරිමියා ගාව, භාගයක් ගැහණිය ගාව තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. හැබැයි එකතු වෙන විදිහට. ඒකයි වෙන් කරන්න බැරි. ඉතින් මේක මහා විශ්ව ධර්මයක්. මේක දිගාරෙන්න පුළුවන්. ස්ත්‍රිය දිගාරෙන්න පුළුවන් විශ්වයේ පුරාම. පුරුෂයාව දිගාරෙන්න පුළුවන් විශ්වයේ පුරාම. ඉතින් එහෙම අනන්ත ධර්මයක් සර්වඥතා ඥානයේ දක්වාම ඒ එක හිතක් පතුරවන්න පුළුවන්. බුදුහාමුදුර සියල්ලම දැනගත් එක හිතකින්. ඒ තරම් මහ පුල් කාරණ ගැඹුරු කාරණයක්. ඒකට රාගයක් නැහැ. රාගය කියන්නේ ඒක නොදන්නකම නිසා. එක භවයකට සීමා වුණාම, එක ශරීරයකට සීමා වුණා තමයි හිත රාගයක් බවට පත් වෙන්නේ. හිත නොදන්නා තාක් තමයි රාගය උපදින්නේ. හිත දැනගත් දවසට රාගයක් උපදින්නේ. මොකද රාගයක් කියලා දෙයක් නේතර තේරෙන මෙතන තියෙන්නේ කර්ම ශක්තිය. අතීතයේ වුණු ක්‍රියාවලියක් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක තමන්ටම කියලා දෙයක් නෑ. ඔන්න තමන්ගේ හිත ගත්තාම එතන තිබුණේ පුරුෂයාගේ බලය. තමන්ට කියලා හිතක් නෑ එතකොට. එතන ඉන්නේ පුරුෂයෙක්. එහෙනම් ඒ හිත තමන්ගේ හිතක් කියලා ගන්න බෑනේ. ඒක එළියට දාන්න වෙනවා. හිත එළියට දාන්නේ පුරුෂයෙක් නේ ඉන්නේ. අමනුස්සයෙක් අරක් ගත්තා වගේ පුරුෂයෙක් නේ ඉන්නේ. එන ඒ හිත ස්ත්‍රියක් නෙවෙයිනේ. එහෙනම් ඒ හිත ඔක්කොම එළියට දාන්න වෙනවා. හිත අස් කරන්න වෙනවා. පුරුෂයාව එලවන්න වෙනවා. පුරුෂයාටත් එහෙමයි. පුරුෂයාට පුරුෂ හිතක් නැහැ. පුරුෂයාට තියෙන ස්ත්‍රී හිතක්. එතකොට ස්ත්‍රිය කියන්නේ පුරුෂයා නෙමෙයිනේ. Tamanට ආйти නැති දෙයක් නේ. ඒකත් එහෙනම් එළියට දාන්න වෙනවා. ඒවෙන් ඉවත් වෙන්න ඕන. ඒ විදිහට මොලේ අස් කරා දැන් හිතත් ඒ විදිහට අස් කරන්න පුළුවන්. හිතත් නිදහස් කරගන්න පුළුවන්. ඒ විදිහට මෙනෙහි කරන්න මේක අවබෝධ කරගන්න හිතට පුදුමාකාර නිදහස්. අමනුස්ස ආවේශයකින් නිදහස් වුණා වගේ මාරාවේශය කියන්නේ ඒකයි. මාරාවේශයක්. ස්ත්‍රී ගාවට පුරුෂයන් එන්නේ, පුරුෂයා ගාවට ස්ත්‍රියන් එනවා කියලා කියනවා මාරයා. ඒ විදිහට. ඇත්තට මේක මාරයා. මාරාවේශයක්. නියම මාරාවේශයක් තමයි හිත කියලා කියන්නේ.
ඔය තියෙන හිත. බුදුහාඳුරගේ හිත නිරුද්ධ කරන්න සලායතන නිරෝධේ. සලායතන කියනකොට ආයතන 6ක්නේ. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. හිතත් අයිති වෙනවා. ඒ බුදුහාඳුරගේ මේ හිතත් නිරෝධයටපත් කරන්න. මේක නිරුද්ධ කරලා දන්නේ කියන්නේ අර ස්ත්‍රිය තුල ඉන්න පුරුෂයා මරන්න. පුරුෂයා තුල ඉන්න ස්ත්‍රිය මරන්න. අයින් කරලා දාන්න. මොකද ඒක Tamanට ඔරොත්තු දෙන බලයක් නෙමෙයි. ගැළපෙන බලයක් නෙමෙයි. Taman ඇඟේ ඉන්නේ පුරුෂයෙක්නේ, ඇඟේ ඉන්නේ ස්ත්‍රියක්නේ. ඒ නිසා තමයි නිතරම Tamanට පාලනය කරගන්න බැරි. ස්ත්‍රියකගේ හිත ස්ත්‍රියට පාලනය කරගන්න බෑ. මොකද ඉන්නේ පුරුෂයෙක්නේ. ඒ පුරුෂයාට උවමනා විදිහට තමයි Tamanගේ ශාරීරික ක්‍රියාත්මක වෙන්නේ. පුරුෂයාට ඕන විදිහට. ඒකයි පුරුෂ ග්‍රහණයෙන් මිදෙන්න බැරි. ස්ත්‍රිය අහු වෙලා ඉන්නේ පුරුෂයාට. පුරුෂයා අහු වෙලා ඉන්නේ ස්ත්‍රියට. ඒ ස්ත්‍රිය ඒ නිසා ජීවිත කාලය මැරෙනකම්ම පුරුෂ ග්‍රහණයට අහු වෙලා තමයි පවතින්නේ. නිදහසක් නැහැ. නිදහසක් මරණය දක්වාම නිදහසක් සංසාරේ සැරිසරන තාක් නිදහසක් ලැබෙන්නේ නැහැ. නිදහසක් ලැබෙන්නේ නැහැ. එදා සංසාරයේ අතීත සංසාරය ඇතුළට ගත්ත පුරුෂයා තමයි අද මේ ජීවිතේ වද දෙන්නේ. මැරෙනකම වද දෙන්නේ ඒ ග්‍රහණය. ඒ අරක් ගැනීම ඇතුළට ගත්ත දේ එදා නම් මහා සැපයක් හැටියට තමයි ඇතුළට ගත්තේ පුරුෂ සැපයක් හැටියට. දැන් ඒ ඇතුළට ආව පුරුෂයා තමයි දැන් මේ Tamanට දුක් කම්කටොළු අරගෙන හැමදේම ගබඩා කරන්නේ. අර ඔක්කොම එළියේ තියෙන දේවල් ඇතුලේ ඇවිල්ලා තැම්පත් කරන්නේ ඒ ස්ත්‍රිය ඒ පුරුෂයා. බලන්න මොනතරම් බලපෑමක් කරනවද. එදා ඇතුළට ගත්ත කෙනා අද නිහඬව ඉන්නේ නැහැ. ඇතුළට ආත්මයක් ආවොත් යා නිකන් ඉන්නවද? පුරුෂයෙක් ස්ත්‍රියක් නිකන් ඉන්නවද? නිහඬව ඉන්නවද? නැහැ. පැය 24 මෙයා වැඩ. යා මොනවද කරන්නේ? මොනවද කරන්නේ? ඇතුලේ තියෙන හැම එළියේ තියෙන හැම දෙයක්ම ඇතුළට අරගෙන පුරවනු. හොඳ දේවල් නරක දේවල් ගහන ඒවා බනින ඒවා මිනිස්සු කරදර කරන බනින දොස් කියන නිඳා කරන ඒවා ඒ හැම දෙයක්ම ඇතුළේ ගෙනල්ලා මේ බලය පුරවනු. එයාට ඒ හොඳ නරක කියලා එයා වෙන් කරන්නේ නැහැ. එයාගේ රාජකාරියනේ. පුරුෂයාගේ ස්ත්‍රිය ඇතුළට ආව පුරුෂයාගේ රාජකාරිය මේ හිතම තමයි මේ කියන හිතේ ස්වභාවය. පුරුෂයෙක් මේ පුරුෂයා මොකද්ද කරන්නේ? අර හැම එළියේ තියෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හැම දෙයක්ම මෙයා අරගෙන ඒවා තැම්පත් කරනවා. ඇදලා ගන්නවා. ඇදලා ගන්න කාර්යයක් තමයි එයා සිද්ධ කරන්නේ. ඒක නතර වෙනවද? නතර වෙන්නේ නැහැ. ඒ හිත නතර කරන්න බෑ. ඒ හිත නතර කරන්න ක්‍රමයක් නැහැ. පැය 24ම හැම තප්පරේම ඒ පුරුෂයා වැඩ. මහන්සියකුත් නැහැ. මහන්සියක් නැහැ. මොකද ශරීරයක් නැහැනේ. පුරුෂයා ශරීරයක් විදිහට නෙමෙයි ඇතුළට ආවේ. ශරීරය එළියේ තියලා තමයි ස්ත්‍රිය පුරුෂයාව ඇතුළට ගත්තේ. පුරුෂයාගේ ගතිය විතරයි. පුරුෂ ගතිය විතරයි. ශරීරයේ එළියේ තියලා ස්පර්ශයෙන් මොකද කරේ? පුරුෂයාගේ ස්වභාවය, සැපවත් භාවය, ඒ ශක්තිය, ඒ චලනය, ඒ තද ගතිය, ඇලෙන ගතිය, ආබන්ධන ගතිය, ඒ සිනිඳු ගතිය, ඒව තමයි ඔක්කොම ඇතුළට ගත්තේ. ඒ තුලින් තමයි පුරුෂයා නිර්මාණය කරේ. අර දල ශරීරය ඇතුළට ගත්තේ නෑ. ඒක එළියේ. එතකොට මේ පුරුෂ බලයනේ ඇතුළට ගත්තේ. ඉතින් අන්න ඒ පුරුෂ බලය දැන් ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. බලයක් නේක. ශරීරයක් තමයි වෙහෙසටපත් වෙන්නේ. මේක බලයක්, ජවයක්. අර මායමක් හැදුණු දිෂ්ටුණු පුජ්‍යලයක් වගේ. ඉතින් නැත්තම් රොබෝ කෙනෙක් එහෙම ආදි ක්‍රියාකාරීත්වයක් තියෙන රොබෝරෙක් වගේ මේ හිත හැම වෙලෙම වැඩ කරන ශක්තිය වැඩි. පුරුෂයාට වඩා එළියේ ඉන්න පුරුෂයාට වඩා ස්ත්‍රියක් ඇතුලේ ඉන්න පුරුෂයා ක්‍රියාකාරී, ජව සම්පන්නයි, බල සම්පන්නයි. ඒ එළියේ ඉන්න පුරුෂයන් විශාල ප්‍රමාණයකට වඩා බලය වැඩි. එනිසා ඒ හිත පාලනය කරන්න බෑ.
ඒ හිත පාලනය කරන්න බෑ. ඒ පාලනයකින් තොරව ඒ හිත ක්‍රියාත්මකනේ පුරුෂයා ක්‍රියාත්මක වෙනවා. පුරුෂයා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ විදිහට මහා ගැඹුරකට අපිට ගමන් කරන්න පුළුවන්. ගමන් කරන්න පුළුවන්. ඉතින් මේක පැහැදිලි කරන්නේ මේක ප්‍රකට වෙනකොට තමන්ගේ සිත සංසිඳෙනවා. සංසිඳෙනවා. ඒතර තමන්ගේ සිත තව තමන්ට විශාල ඉඩක් ලැබෙනවා. භූමි පරාසය වැඩි වෙනවා. ඒ කියන්නේ ඇතුළට යන්න බැරුවනේ හිටියේ. හිත මතු පිට හිටියේ. ඔන්න හිතේ අභ්‍යන්තරයට ගිහිල්ලා අන්න ඒ ශක්තිය ඒ ධනෙ තමන්ට රැස් කරගන්න පුළුවන් වෙනවා. මහා ජවයක් තමන්ට ලැබුණ ওই ජවය කලින් තමන්ට ලැබුණේ නැහැ. ඒක රාගයක් විතර වැහිලා තිබුණේ. නමුත් ඒවා රාගයේ තමයි මේ කඩලා ඇතුළට ගිහිල්ලා මේ පෙන්නුවේ. එතකොට ඇතුළේ තියෙන ඇතුළට යනකොට ඒ ශක්තිය තමන්ට ලැබෙනවා. ඒ හිතක් ඇතුළට ගියාම හිත ඇතුලේ තියෙන ශක්තිය ලබා ගන්න පුළුවන්. එතකොට ස්ත්‍රියගේ හිතක් ඇතුළට යනකොට ශක්තිය, ජවය, පුරුෂ තේජස ඒව ලබා ගන්න පුළුවන්. පුරුෂයෙකුට නම් ඒ ස්ත්‍රී හිත ඇතුළට ගියාම ඒක අවබෝධ කරන ස්ත්‍රියගේ හිත ඇතුළට ගියාම ඒ හිත ප්‍රසන්න වෙනවා, අලංකාරවත් වෙනවා, ආකර්ශනීය වෙනවා. එහෙම ශක්තියක් ලැබෙනවා. ඉතින් තව ගොඩාක් ක්‍රියාකාරීත්වයන් තියෙනවා. මේක අවබෝධ කරගන්න ඉදිරියේදී තව මම පැහැදිලි කරන්නම්.